හරි දැන් අපි කරන්න යන්නේ ස්ටැටිස්ටික්ස් පාර්ට් 5 ප්‍රොපෝෂන් ටෙස්ටිං ප්‍රොපෝෂන් ටෙස්ටිං ගැන ගොඩක්ම අඩු ඉරලවට්ම කෑල්ලක් මේ ගොඩක් කලාට සමහරකට කයිස්කොයා මෙතදත් එක්ක පැටලෙනවත් එක්ක මේක ඇක්චුලි නයිස් ටු නෝ සෙක්ෂන් එක ස්ටැටිස්ටික්ස් වල මම මේක දැම්මේ අපේ කරිකියුලම් එකට අදාලා ඔක්කොම ලෙක්චර්ස් ටික කම්ප්ලීට් කරන්න මිසක් මේක ගොඩක් ඇනලයිස් කරන්න නෙවෙයි. ඒකින්ද ඉස්සෙල්ලාම ස්ටැටිස්ටික්ස් පාර්ට් 1 2 3 4 බලලා ඒවා මාස්ටර් කරලා ඒකට පස්සේ තව නොලෙජ් ගන්න ඕනේ නම් ටෙස්ටිං ප්‍රොපෝෂන්ස් ඒවත් ස්ටැට් පාර්ට් 5 බලන්න කියලා කියන්නේ. ඒකට අපි මේකේ බලන්නේ ගොඩක් වෙලාවට sampling distribution of the population. The sample distribution of the population useful in situations where we are interested in the proportion in a population that has a certain attribute. අපි මෙහෙම උදාහරණයක් ගමු. පොපියුලේෂන් එක හෙවත් ගහනයක් හැටියට ගමු ලංකාවේ ජනගහනය ටෝටල් ජනගහනය. ඊට පස්සේ ඕකෙන් proportion of deaths due to coronary heart disease ලංකාවේ ජනගහනය කොච්චර ප්‍රොපෝෂන් එක කොච්චර ඒ කියන්නේ ප්‍රතිශතයකට heart disease හැදිලා තියෙනවද කියලා බලන්න. එතකොට ඒ ලංකාව කියන ලොකු පොපියුලේෂන් එකන්නේ ලංකාවේ මිලියන 21ක ජනගහනයක් ඉන්නවා. අපිට සමාජලාට ඩිරෙක්ට්ලි බලන්න බෑ. එතකොට අපි කරන්නේ මෙන්න මේ වගේ සාම්පල් ප්‍රොපෝෂන් එකක් ගන්නවා. මේ සිම්පල් p අකුරෙන් ඩිනෝට් වෙන. ඒක සමීකරණේ x බෙදීම n. n කියන්නේ අපි මේ ලංකාවේ ලොකුම ගහණයෙන් ගත්ත පොඩි සාම්පල් එකේ ඉන්න ටෝටල් නම්බර් එක x කියලා කියන්නේ number of having that particular attribute. ඒ කියන්නේ අපි මේ උදාහරණය ගත්ත coronary heart disease තියෙන අයනේ. ඒ කියන්නේ මේ සාම්පල් එකේ ඉන්න ටෝටල් අය n heart disease තියෙන අය x. එතකොට heart disease තියෙන අයගේ ප්‍රතිශතයක් වගේ මේ සාම්පල් එකට සාපේක්ෂව අපිට බලන්න පුළුවන් මේ සාම්පල් ප්‍රොපෝෂන් කියන එකෙන්. එතකොට තව 5 කියලා වැලියු එකක් තියෙනවා. 5 කියන වැලියු එක කියන්නේ population proportion එක. ඒ කියන්නේ total එක. අපි මුළු ලංකාවම ගත්තොත් ලංකාවෙන් කොපමණ ප්‍රතිශතයකට coronary heart disease තියෙනවද කියන එක බලන්නේ මේ 5 වලින්. එතකොට අපි ඉස්සෙල්ලත් කරා sample means ගැන කරා අපි part 2 වල ඒ වගේ if a number of sample proportions are studied from a population the distribution of sample proportion would follow a binomial distribution. මේ binomial distribution කියන වචනයට ගොඩක් බය වෙන්න එපා. අපි කතා කරන සාමාන්‍ය normal distribution එකම වගේමයි. sample size n is large කිව්වම ගොඩක් වෙලාවට population proportion එකට ලං වෙනවා. sample proportion එක. මේකේ තේරුම තමයි දැන් හිතන්න මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණ ලංකාවේ ජනගහනය. අපි එක සාම්පල් එකක් ගන්නවා යාපනයෙන්. ඒතර තියෙන heart disease percentage එක 10% කියලා හිතන්නකො. අපි ගොඩක් වයසක ඉන්න මේකක් ගත්තොත් 50%ක් වගේ ඉන්න පුළුවන්. සමහරවිට 90%ක් වගේ. එතකොට මේ පොඩි සාම්පල් අපි රට වටේම අරන් එයාවල heart disease probability එක percentage එක අපි බැලුවොත් මේ එක සාම්පල් වලත් එන්නේ distribution එක මේ වගේ normal එකක් වගේ එකක් එන්නේ. ඒ සමහර population තියෙනවා මේක x කියන්නේ. මේක probability මේක frequency. සමහර population තියෙන ගොඩක් අඩුම ගාන ගොඩක් population එකේ සමහර sample තියෙන අඩු percentage සමහර sample තියෙන medium ඒවා සමහර sample තියෙනවා high percentage. හරි. ඒතකොට ඒකත් plot කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකෙත් බලන්නේ සමීකරණ ටිකක් තියෙනවා standard error of the population. ඒ කියන්නේ මුළු population එකෙම ගත්තොත් මේ මෙතන වරහන් අස simple p කියලා තියෙන with regard to proportion කියන එක. standard error curve එකේ අපි මේ standard error කියන සංකල්ප ගොඩක් තැන්වල කරා. අපි t table වල කරා, z table වල කරා, hypothesis testing වලත් කරා. මෙතන 5 කියලා කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා මුළු population එකේ ප්‍රතිශතය. ඒක එක ඍණ 5 වලින් අඩු කරනවා. මෙතන ප්‍රතිශතය කියනකොට අනිවාර්යයෙන් එකට වඩා අඩුයිනේ. ඒ කියන්නේ 90% කිව්වොත් 0.9. එතකොට එක ඍණ 5 කියන එක හැමතිස්සම whole number එකක්. එතකොට ඒක අපි බෙදනවා n වලින්. මෙතන n කියලා කියන්නේ population එකේ මුළු ගාන. ඒක මුළු square root කරාම standard error of the population කියන එක එනවා. ඒත් අපිට ගොඩක් වෙලාවට මේ equation එක පාවිච්චි කරන්න බෑ. මොකද මේ n කියන එක හොයන්න අමාරුයි. එහෙනම් අපි කරන්නේ මේක estimate කරනවා. estimate කරන්නේ මේ standard error simple p කියලා කියනවා. අපි කරන්නේ පොඩි sample එකක් ගන්නවා. මම ඉස්සෙල්ලා කියන්නේ රටේ ජනගහනය පොඩි sample එකක් ගන්නවා. අපි heart disease බලන්න.
ඒ සාම්පල් එකෙන් අපි හිතන්නකො අපි 100ක සාම්පල් එකක් ගන්නවා. එතන heart disease තියෙන අය 10ක් ඉන්නවා. එතකොට P සමානයි 10ට 100.1. එතකොට එක රිඩ P සමානයි 0.9. P into 1 minus P divided by N. N කියන්නේ sample size එක. මුළු එකම අපි square root කරනවා. ඒ square root කරාම proportion එකට අදාළ standard error එකක් අපිට හොයාගන්න පුළුවන්. එසේ equations in hypothesis testing මේක ගොඩක් අමාරු නෑ. අපි T table වලට කරන එක method එක. දැන් එක sample එකක් ගත්තොත් මේක අපි z value එක හොයන්න මෙහෙමයි. P කියලා කියන්නේ අපි හොයාගත්ත sample අපි රට වටේම ගන්නවා sample එකක්. මේ sample එකෙන් මට හම්බෙනවා heart disease percentage එක 20%. 20% හෙවත් 0.2. ඒත් රටේම 5 value එක ගත්තොත් 0.1. ඒතකොට significant difference එකක් තියෙනවා. එතකොට මට හොයන්න ඕනේ රිසර්ච් කෙනෙක් හැටියට මම හොයාගත්ත sample එකේ elevated තියෙනවනේ මේකක් elevated percentage එකක්. ඒක statistically significant ද කියලා. ඒක හොයන්නේ මෙන්න මේ සමීකරණේ. P minus 5 divided by standard error of the proportion. Standard error of the proportion හොයන විදිය මෙන්න මේ සමීකරණේ උඩින් තියෙනවා. මේකට confidence interval එකක් තියෙනවා නම් කරන්න ඕනේ P value එක අපි දන්නවා. P value එක අපි sample එකෙන් හොයනවා. ඒ කියන්නේ P value එක හොයන්නේ heart disease sample එකේ තියෙන කට්ටිය බෙදීම sample එකේ total ගන්න. plus or minus මෙතන මේ 1.96 දාලා තියෙන්නේ මේ කට්ටිය කරලා තියෙන මේ example එකේ two tail test එකක් දාලා 95% confidence interval වලට. confidence interval කතාව මම ආපහු කියන්නේ ඒක හොඳටම explain කරා hypothesis testing with regard to Z table ගැන. ඒක අපි ගුණ කරනවා standard error P as found in this equation. එතකොට අපි හිතන්න sample දෙකක් compare කරන්න ඕනේ කියලා. උදාහරණයක් මම කියන්න heart disease අපි ගමුකෝ. අපි ලංකාවේ heart disease මේකයි. කොයි අර වෙන country එක heart disease අපි කියමු US වල කියලා. ඒතර අපි කරන්නේ අපි US වලින් පොඩි sample එකක් ගන්නවා. ඒකේ P value එක P කියන්නේ මෙන්න මේක sample proportion එක. P value කියන්නේ අර ඉස්සෙල්ලා P value එකක් තියෙනවා significance ඒකත් එක්ක පටලවා ගන්න එපා. ඒකේ P value එක P1 ලංකාවේ sample එක P2 ලංකාවේ population එක 5.2 US වල population එක 5.1 ඒක බෙදනවා combined standard error of the two proportions. The combined standard error of the two proportions අපි හොයන්නේ මෙන්න මේ equation එකෙන්. ඒ කියන්නේ P1 P2 values දෙකක් තියෙනවා. අපි කලින් තනි එකට හෙව්වේ P1 minus P divided by n නේ. එතකොට මෙතන P1 1 minus P1 මුළුකම N1 වලින් බෙදුවා. N1 කියන්නේ පළවෙනි sample එකේ sample size එක. ඊපස්සේ P2 multiplied by 1 minus P2 and then divide by N2. මේ මුළු එකම එකතු කළා ඔක්කොම square root කරාම combined standard error for finding the difference between two proportions of sample හොයන්න පුළුවන්. එතකොට තනි එකට හොයනවා නම් 95% confidence interval තියෙනවනේ. අපි අපේ sample එකෙන් අපි P value එකක් හොයනවා. ඒක ධන ඍණ Z two tail test එකක් දානවා. අපිට ඕන confidence interval එකට 95% නම් මෙතන එන්න ඕනේ 1.96 වලට ආසන්න සංඛ්‍යාවක් Z table එකෙන්. ඒක වැඩි කරනවා. මේ තනි sample එකකට නම් තනි standard error එකකින්. මේ දෙකක අපිට හොයන්න ඕන නම් අපි කරන්නේ P1 ඍණ P2 කරනවා. ඒ value එක වෙනවා plus Z two tail test for 95. ඊට පස්සේ මෙන්න මේකෙන් අපිට එන උත්තරයට multiply කරනවා 1.96 වලින් වගේ. මෙතන මම ඒ equations ආපහු දාලා තිනවා එකම එක how to find the confidence interval if there are two if we are evaluating the difference of two proportions in two separate samples. It's a body example එකක් තියෙනවා. Random sample of 150 students aged 14 years, 38 need treatment. Estimate the percentage of girls who need treatment for defective vision. It's really simple. All you have to do is divide 38 out of the 150 and you will get a percentage around 25.33. Estimate the confidence interval for the true percentage of girls aged 14 who need treatment for defective vision. The equation is as above. We found the p-value from the earlier question.
We know what is 1.96, that is the Z value for the two-tailed test, and all we need to do is find the standard error of this proportion, and you can find it using this equation. All of this is here, 0.25, 0.25, slightly rounded off, plus or minus 1.96 into the standard error of this population, and you get a really good confidence interval for this proportion as follows, as 18.4 to 32.3. The second one, the telephone company states that in a single day of all public telephones, the proportion out of order is fewer than 6%. මෙතන කියන්නේ මේ මුළු population එකේම 6% කියන එකයි. දැන් මෙතන a random sample of 300 telephones shows on that particular day 25 were out of order. Does this evidence show that the company is false? ඒ කියන්නේ company එක ඇත්තද නැද්ද කියලා අපි බලන්න ඕනේ. මෙතන null hypothesis එක අපි reject කරොත්, මම ඉස්සෙල්ලත් කිව්වා අපි null hypothesis එක reject කරන්නේ කොහොමද? අපේ table value එකට වඩා exceed කරනවා නම් අපි null hypothesis එක reject කරනවා. Table value එක ASCII if it's within the values of the table value, then we don't reject the null hypothesis. So what we do here is අපි ඉස්සෙල්ලා p value එක හොයාගන්න ඕනේ. 25 divided by 300. එතකොට එනවා roughly around 1/12 වගේ. මේ හිතෙන් හදන්නේ. ඒක p value එක, ඒකේ percentage එක අපිට point ගානකින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ හොයනවා standard error එක. standard error එක හොයලා standard error එක හොයන විදිය දැන් තියෙනවනේ. අපි p එකක් හොයාගත්තා, 1 minus p දන්නවා divided by n. එතකොට SC standard error p එකක් හොයාගත්තා. එතකොට අපි p එක 25 බෙදීම 300 එකෙන් උත්තරයක් ආවා. 6% අපිට දීලා තියෙන ප්‍රශ්නේ 0.06. ඒක බෙදනවා standard error p වලින්. එතකොට මෙතනින් z value එකක් තියෙනවා. මේ z value එක අපි බලන්න ඕන table value. මෙතන confidence මේක 1% නේ තියෙන්නේ. එතකොට 99% වලට හරියන්න අපි z table එකෙන් බලලා value එක, if it exceeds the table value, then we conclude that the null hypothesis is rejected and that the company statement is false. So that tends proportions, testing proportions in a distribution and testing proportions in a sample. මේක මම කලිනුත් කිව්වා වගේ ගොඩක්ම very minor point එකක්. ගොඩක් අයට මේක chi-square එක පැටලෙනවා. ඒ කියන්නේ if you only mastered all the other aspects of the statistics parts that I put earlier, and you're interested in learning more, and if you want to answer some questions which are very old, I think it's worthwhile watching this. So this ends a very small, minor, nice to know additional part of statistics, and thank you for listening.